පැහැදිලි කරගෙන ඉතියේ කාර්යක්ෂමතාවයයි සඵලදායකත්වය අතර තියෙන සම්බන්ධය. එතකොට පළවෙනි කරුණ මම කිව්වා කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර අන්තර් සම්බන්ධතාවයක් දැකිය හැකි වේ. කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර අන්තර් සම්බන්ධතාවයක් දැකිය හැකි වේ. දෙවෙනි කරුණ විදියට මම පැහැදිලි කරනවා මෙන්න මේක කාර්යක්ෂමතාවය අපි සලකන්නේ උපක්‍රමයක් කියලා. උපක්‍රම. සඵලදායකත්වය අපි සලකන්නේ අවසානයේ කියලා. අවසානයේදී අපි බලන්නේ කොච්චර ඵලයක් ලැබුණාද කියලා. කාර්යක්ෂමතාවය උපක්‍රම ලෙසද අපි උත්සාහ කරනවා පිරිවැය අවම කරගෙන උපරිම ඵලයක් ලබා ගන්න. කාර්යක්ෂමතාවයේ උපක්‍රම ලෙසද සඵලදායකත්වය අවසානයේ ලෙසද හැඳින්විය හැක. කාර්යක්ෂමතාවයේ උපක්‍රම ලෙසද සඵලදායකත්වය අවසානයේ ලෙසද හැඳින්විය හැක. සඵලදායකත්වය අවසානයේ ලෙසද හැඳින්විය හැක. අපේ සියලු උපක්‍රම පාවිච්චි කරලා අපි උත්සාහ කරන්නේ පිරිවැය අවම කරලා උපරිම ඵලයක් ලබා ගන්න. අවසානයේට අපිට බලා ගන්න පුළුවන් වැඩේ සාර්ථකද කියලා. සඵලදායකත්වයේ අවසානයේ ලෙස හැඳින්විය හැක. තුන්වෙනි කරුණ කාර්යක්ෂමතාවයේදී අවම පිරිවැයක් යටතේ උපරිම නිමවුමක් ලබා ගැනීමට නැත්නම් උපරිම ඵලයක් ලබා ගැනීමට කටයුතු කරයි. කාර්යක්ෂමතාවයේදී අවම පිරිවැයක් යටතේ උපරිම ඵලයක් ලබා ගැනීමට කටයුතු කරයි. උපරිම ඵලයක් ලබා ගැනීමට කටයුතු කරයි. අවම පිරිවැයක් යටතේ උපරිම ඵලයක් ලබා ගැනීමට කටයුතු කරයි. උපරිම ඵලයක් ලබා ගැනීමට කටයුතු කරයි. හතරවෙනි කරුණ සඵලදායකත්වයේදී බලන්නේ සඵලදායකත්වයේදී නියමිත කාල සීමාවක් තුළදී අපි කියන්නේ නිශ්චිත කාලයක් තුළදී කියලා. නියමිත කාල සීමාවක් තුළදී ලැබුණු ඵලය පිළිබඳව මේ අවසානයේ ලැබිච්ච ඵලය කොහොමද දැන් අවම පිරිවැයක් යටතේ කොහොමද ලැබුණු ඵලය නිශ්චිත කාල සීමාවක් තුළදී ලැබුණු ඵලය පිළිබඳව සැලකිලිමත් පිරිවැය නෙමෙයි. ඵලය පිළිබඳව තමයි අපේ අරමුණට අපිට යන්න පුළුවන් වුණාද ප්‍රතිඵලය මොකක්ද? ලැබුණු ඵලය පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්නේ. ඒතකොට කාර්යක්ෂමතාවයේදී බලන්නේ අවම පිරිවැයක් යටතේ උපරිම ඵලයක් ගන්න. සඵලදායකත්වයේදී ප්‍රධාන වශයෙන් බලන්නේ ලැබෙන ඵලය පිළිබඳව. ඒ කාල සීමාව තුළ කොච්චර ඵලයක් ලැබුණාද නැත්නම් කොච්චර නිමවුමක් ලැබුණාද කියන එක. ලැබුණු ඵලය පිළිබඳව සැලකිලිමත් වේ. අනිත් ප්‍රධාන වෙන කියන්නේ පේන්නේ. ලැබුණු ඵලය පිළිබඳව සැලකිලිමත් වේ. එතකොට තේරුම් ගන්න ඕනේ දේ තමයි කාර්යක්ෂමතාවයේදී අවම පිරිවැයක් යටතේ වැඩි ඵලයක් බිහි කරන්න බලන්නේ. මේගොල්ලෝ බලන්නේ
අදාළ කාල සීමාව තුළදී ලැබුණු නිමවුම ඵලය කොහොමද? එතකොට පිරිවැය පිළිබඳව මේගොල්ලෝ සැලකිලිමත් වෙන්නේ නැහැ සඵලදායකත්වයේදී. ඒක නිසා අපි අනිත් කරුණෙන් කියනවා අවසාන කරුණෙන් එබැවින් කාර්යක්ෂමතාවයක් නොමැතිව වුවද එබැවින් කාර්යක්ෂමතාවයක් නොමැතිව වුවද කාර්යක්ෂමතාවයේදී ප්‍රධාන වශයෙන් බලන්නේ අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කළ අවම පිරිවැයක් යටතේ උපරිම නිමවුමක්. එබැවින් කාර්යක්ෂම නොවි වුවද ව්‍යාපාරයකට සඵලදායකත්වයක් ලබා ගත හැකිය. කාර්යක්ෂම නොවි වුවද ව්‍යාපාරයකට සඵලදායකත්වයක් ලබා ගත හැකිය. එනම් මෙතන තමයි තා වැදගත් වෙන්නේ අවසාන කරුණ. එනම් පිරිවැය පිළිබඳව සැලකිලිමත් නැත්නම් පිරිවැය පිළිබඳව අවධානය යොමු නොකර එනම් පිරිවැය පිළිබඳව අවධානය යොමු නොකර දැන් කාර්යක්ෂමතාවයේදී පිරිවැය බලනවා. එනම් පිරිවැය පිළිබඳව අවධානය යොමු නොකර ඉහළ පිරිවැයක් දරා එතකොට ඒක නෙමෙයිනේ කාර්යක්ෂමතාවය කියන්නේ. ඉහළ පිරිවැයක් දරා ව්‍යාපාරයකට ඉලක්ක ඉටු කර ගැනීමේ හැකියාවක් ඇත. ඉහළ පිරිවැයක් දරා ව්‍යාපාරයකට ඉලක්ක ඉටු කර ගැනීමේ හැකියාවක් ඇත. ඒ කියන්නේ සඵලදායකත්වයේ තියෙන කාර්යක්ෂමතාවය නැහැ. ඉහළ පිරිවැයක් දරා ව්‍යාපාරයකට ඉලක්ක ඉටු කර ගැනීමේ හැකියාවක් ඇත. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය පිළිබඳව සැලකිලිමත් නොවි වුවද ව්‍යාපාරයකට සඵලදායකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඉලක්ක ඉටු කරගත හැකි වේ. එතකොට ලේසි පහසු ප්‍රශ්නයක් නෙමෙයි කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය කියන එක හරියට තේරුම් ගන්න එක ඔය කාරණා දෙක. එතකොට කාර්යක්ෂමතාවයක් තුළින් සඵලදායකත්වයකට යන්න පුළුවන් නම් ඒක තමයි වඩා සාර්ථක වෙන්නේ කියන එක ඔයගලන්ට තේරෙන්න ඕනේ. කියන්නේ අවම පිරිවැයක් යටතේ නියමිත කාල සීමාව තුළදී අදාළ ඵලය අදාළ නියමෝම අපිට ලබා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ කාර්යක්ෂමතාවයක් තුළින් අපි සඵලදායකත්වයක් ලබාගෙන වෙනවා. එහෙම නොවි උනත් ව්‍යාපාරයකට අරමුණු සඵල කර ගන්න පුළුවන් ඉහළ පිරිවැයක් උනත් දරනවා. මම හිතනවා ඒ කාරණා දෙක ඇති කියලා කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය එතකොට අපේ අන්තිම කාරණාව ඵලදායීතාවය. ඵලදායීතාවය ඒක අමාරු නෑ. ඒක ලේසි. ඵලදායීතාවය ගණනය කරන විදිහත් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඵලදායීතාවය කොහොමද ගණනය කරන්නේ කියලා ඉතුරු දෙක බැරි වුණාට මේක පුළුවන් ඇති නේද? ඵලදායීතාවය ගණනය කරන්න ළමයි දන්නවා. ඵලදායීතාවය ගණනය කරන්නේ යෙදවුම් යට දානවා උඩට දානවා අපි නිමවුම්. නිර්වචනය කරන්නත් ලේසි එතකොට නේද? නිශ්චිත කාල සීමාවක් තුළදී ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා වූ අනුපාතික සම්බන්ධතාවයට අපි කියනවා ඵලදායීතාවය කියලා. ඒක පහසු නිර්වචනයක්. නිශ්චිත කාල සීමාවක් තුළදී ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා අනුපාතික සම්බන්ධතාවය තමයි අපි කියන්නේ ඵලදායීතාවය කියලා. ලියන්න. නිශ්චිත කාල සීමාවක් තුළදී
ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා වූ ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා වූ අනුපාතික සම්බන්ධතාවය ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා වූ අනුපාතික සම්බන්ධතාවය ඵලදායීතාවය ලෙස හැඳින්වේ. යෙදවුම් හා නිමවුම් අතර පවත්නා වූ අනුපාතික සම්බන්ධතාවය ඵලදායීතාවය ලෙස හැඳින්වේ. සූත්‍රය ලියා ගන්න ඵලදායීතාවය සමානයි නිමවුම වේදනවා අපි යෙදවුම් වලින්. නිමවුම් වේදනවා යෙදවුම් වලින්. එතකොට මේ සූත්‍රයේ මේකේ අගය නේද? මෙහි අගය යටින් කරුණක් දාලා ලියා ගන්න පුළුවන්. මෙහි අගය එකට වැඩි නම් මෙහි අගය එකට වැඩි නම් එකට වැඩි වෙන්න යට පොඩි වෙලා උඩ ලොකු වෙන්න බෑ. දැන් මේක 10 වෙලා නේ මේක 20 වුණොත් එහෙම අගේ එකට වැඩි වෙනවා නේ. මේක වැඩි වෙලා මේක අඩු වුණොත් එහෙම දශම ගානකට යන්න වෙනවා. එතකොට යෙදවුමට වඩා නිමවුම් වැඩි වෙන්න ඕනේ වැඩේ ඵලදායී වෙන්න නම්. එතකොට මෙහි අගේ එකට වැඩි නම් ඵලදායීතාවය වැඩියයි පිළිගැනේ. ඵලදායීතාවය වැඩි යයි පිළිගැනේ. මෙහි අගේ එකට වැඩි නම් ඵලදායීතාවය වැඩියයි පිළිගැනේ. ඵලදායීතාවය වැඩියයි පිළිගැනේ. ඉන් අදහස් වන්නේ අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවයි. කියන්නේ මේකේ අගේ එකක් වෙනවා කියලා කියන්නේ අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා කියන එක තමයි අගේ එකට වඩා වැඩි වෙනවා නම් ඒකේ තේරුම. නේද? එකට වඩා වැඩි වෙනවා කියන්නේ අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුම් ප්‍රමාණයක් ව්‍යාපාරට ලැබිලා තියෙනවා කියන එක තමයි මෙහි අගේ එකට වැඩි වෙනවා කියන එකේ තේරුම. ඒක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි තේරුම් අරගන්න. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ විශේෂ ප්‍රශ්නයක් කාර්යක්ෂමතාවය සඵලදායකත්වය ඵලදායීතාවය යන සංකල්ප අතර පවත්නා සම්බන්ධතාවය පහදන්න. කාර්යක්ෂමතාවය හා කාර්යක්ෂමතාවයේ සඵලදායකත්වය හා ඵලදායීතාවය යන සංකල්ප අතර පවත්නා සම්බන්ධතාවය පහදන්න. දැන් මේ ප්‍රශ්න ලියා ගන්න කාර්යක්ෂමතාවය සඵලදායකත්වය හා ඵලදායීතාවය යන
සංකල්ප අතර පවත්නා සම්බන්ධතාවය පහදන්න. යන සංකල්ප අතර පවත්නා සම්බන්ධතාවය පහදන්න. පවත්නා සම්බන්ධතාවය පහදන්න. දැන් මේ ප්‍රශ්නේ ඉගෙන ගන්න එකේ වාසි කීපයක් තියෙනවා. දැන් විභාගයට හැවුවොතින් කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය අතර සම්බන්ධතාවය පෙන්වන්න කියලා ඒක දැනගන්න පුළුවන්. සඵලදායකත්වය හා ඵලදායීතාවය අතර සම්බන්ධතාවය පහදන්න කිව්වොත් ඒක පැහැදිලි කරන්න පුළුවන්. අපි මේ දෙක අතර තියෙන සම්බන්ධය පැහැදිලි කරානේ. ඒක නිසා මේක ඉතර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා අමාරුයි කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර තියෙන සම්බන්ධය ළමයින්ට පැහැදිලි කරන්න. මේක ලේසි ප්‍රශ්නයක්, අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. මම විශේෂ දෙයක් ඔයගලන්ට පෙන්නලා දෙන්න කැමතියි. දැන් අපි මේකේ පුළුල්ම පදේ තමයි ඵලදායීතාවය. විශාලම පුළුල්ම සංකල්පය තමයි ඵලදායීතාවය. එතකොට අපි ඵලදායීතාවය ගණනය කරන විදිය දැක්කම නේ යටට දානවා යෙදවුම් උඩට දානවා නිමවුම්. ඒ කියන්නේ ඵලයනේ උඩ තියෙන්නේ. මේවා යොදාගෙන මේ ඵලය තමයි උඩ තියෙන්නේ. එතකොට දැන් වැඩේ හවු වෙන්න ඕනේ. මේ අවම සම්පත් ප්‍රමාණයක් යොදාගෙන උපරිම නිමවුමක් ලබා ගන්න උත්සාහ කරන එකනේ අපි කියන්නේ කාර්යක්ෂමතාවය කියන්නේ. නේද? අවම සම්පත් යොදවුම් කියන්නේ සම්පත් යොදාගන්නේ. ඒතර අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් උපරිම නිමවුමක් ලබා ගැනීම තමයි අපි කියන්නේ කාර්යක්ෂමතාවය. ඒ හරහා ලැබෙන ඵලය තමයි අපි කියන්නේ සඵලදායකත්වය කියලා. ඒ කියන්නේ નિયમિત කාල සීමාවක් තුළදී අපිට ලැබෙච්ච ඵලය නැත්තම් නිමවුමනේ අපි කියන්නේ සඵලදායකත්වය කියලා. එතකොට ඇත්තටම මේ මෙතනින් නියෝජනය වෙන්නේ කාර්යක්ෂමතාවය, මෙතනින් නියෝජනය වෙන්නේ සඵලදායකත්වය. අපිට ඒක පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන මේ යෙදවුම් කියලා කියන්නේ උපයෝජනය කියන්නේ පාවිච්චි කළ උපයෝජනය කළ සම්පත් ප්‍රමාණය. එතකොට අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කිරීමනේ ව්‍යාපාරයේ උත්සාහය. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුම. එතකොට උපයෝජනය කළ සම්පත් ප්‍රමාණය කියලා කියන්නේ සමානයි කාර්යක්ෂමතාවය. නේද? කාර්යක්ෂමතාවයෙන් අපි බලන්නේ අවම සම්පත් ප්‍රමාණයකින්. එතකොටනේ අවම පිරිවැයක් අපිට වැය වෙන්නේ. එතකොට ඒක තමයි කාර්යක්ෂමතාවය. නේද? සූත්‍රය පොඩ්ඩක් පස්සට ගන්නද? වෙන්නේ නේද? පේනවනේ? සමානයි කාර්යක්ෂමතාවය. එතකොට මේ මෙතන තියෙන කාර්යක්ෂමතාවය. නිමවුම කියලා කියන්නේ අරමුණු ඉටු කරගත් ප්‍රමාණය. ඉටු කරගත් ප්‍රමාණය. ඒකට අපි කියනවා සඵලදායකත්වය කියලා. අරමුණු ඉටු කරගත් ප්‍රමාණය නිමවුම අනුවනේ අපේ අරමුණ ඉටු වුණාද ඉටු වෙනවද නැද්ද කියන එක තේරෙන්නේ. නිමවුමෙන් තමයි අපේ අරමුණු ඉටු වීම තීරණය වෙන්නේ. ඒතකොට නිමවුමෙන් නියෝජනය වෙන්නේ අරමුණු ඉටු කරගත් ප්‍රමාණය. මේක ලියා ගන්න. ඉටු කරගත් ප්‍රමාණය. අරමුණු ඉටු කරගත්ත ප්‍රමාණය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සඵලදායකත්වය. අපි කියවනේ සංවිධානයක් විසින් කොතෙක් දුරට
අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගත්තේද යන්න නේද? අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගත්තේද යන්න තමයි අපි කියන්නේ සඵලදායකත්වය කියලා. අපි හොඳ නිමවුමක් අපිට බිහි කරගන්න පුළුවන් වුණොත් තමයි අවම යදොමකින් අපේ අරමුණට අපිට යන්න පුළුවන්. ඒක අපි කිව්වේ කලබනාකරණය කතා කරන්නේ මේ අවම යදොමකින් උපරිම නිමවුමකට ගියොත් තමයි ව්‍යාපාරේ සාර්ථක වෙන්නේ. ඒකට මේ යදොම් ටික අවම පිළිවෙයක් යටතේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් දාගත්තොත් අපේ අරමුණට අපිට යන්න ලේසි. සඵල අපේ අරමුණ සඵල කරගන්න පුළුවන් කියන එක තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. ඒකට අපිට නොපෙනෙන දෙයක් මේ දෙක ඇතුළේ තියෙනවා නේද? භාවිතා කළ සම්පත් ප්‍රමාණය මේකෙන් පෙනෙන නිමවුම අනුව තමයි අපේ අරමුණ ඉටු වීම තියෙන්නේ. අපි විශාල සම්පත් ප්‍රමාණයක් වැය කරලා අඩු නිමවුමක් බිහි කරොත් අපිට කිසි විදිහකට අපිට අපේ අරමුණට යන්න බෑ. අරමුණ සඵල කරගන්න බෑ. හරි එතකොට මම මේක ලිව්වේ කිසිම දෙයක් හේතුවක් නිසා නෙමෙයි අපිට ඉතා පැහැදිලිව පේනවා යෙදවුම් වලින් නියෝජනය වෙන්නේ කාර්යක්ෂමතාවය නිමවුමෙන් නියෝජනය වෙන්නේ සඵලදායකත්වය ඒක මේ වාක්‍ය දෙකෙන් පැහැදිලි වෙනවා එතකොට අපෙන් අහන්නේ මේ අතර තියෙන සම්බන්ධය නේද අපිට වැඩේ පටන් ගන්න පුළුවන් මෙන්න මෙහෙම කියලාම කරුණු කීපයක් දාලා ලියා ගන්නවා නම් ලේසි ඵලදායීතාවය යනු කාර්යක්ෂමතාවයේ හා සඵලදායකත්වයේ එකතුවක් ලෙස දැක්විය හැක. ඒකනේ ප්‍රධානම සම්බන්ධය. මේ අපි ලියාගමු පළවෙනි කරුණ විදියට ඵලදායීතාවය යනු කාර්යක්ෂමතාවයේ හා සඵලදායකත්වයේ එකතුවක් ලෙස දැක්විය හැක. කාර්යක්ෂමතාවයේ හා සඵලදායකත්වයේ එකතුවක් ලෙස දැක්විය හැක. කාර්යක්ෂමතාවයේ හා සඵලදායකත්වයේ එකතුවක් ලෙස දැක්විය හැක. ඕනනම් අපිට යටින් ලියලා පෙන්නන්නත් පුළුවන් කාර්යක්ෂමතාවය ධන සඵලදායකත්වය සමානයි ඵලදායීතාවය. ඒක තමයි ඔය වාක්‍යයෙන් ලිව්වේ කාර්යක්ෂමතාවයේ හා සඵලදායකත්වයේ එකතුවක් ලෙස ඵලදායීතාවය හැඳින්විය හැක. ඵලදායීතාවයේ ලෙස හැඳින්විය හැක සූත්‍රයට ඔන්න ලියලා පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙවෙනි කරුණ ලියන්න පුළුවන්. මොකක්ද? කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය වර්ධනය කිරීම තුළින් මේ කාර්යක්ෂමතාවයයි සඵලදායකත්වයයි වැඩි වෙනවා කියලා කියන්නේ ඵලදායකත්වය ඉහළ යනවා කියන එකයි. ඒකට ඵලදායීතාවය වැඩි කරන්න ඕන නම් කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය වැඩි කරන්න වෙනවා. අපි ලියමු දෙවෙනි කරුණ විදියට කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය වර්ධනය කිරීම තුළින් කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය වර්ධනය කිරීම තුළින් කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය වර්ධනය කිරීම තුළින් ව්‍යාපාරයකට ඵලදායීතාවය වැඩි කරගත හැකි වේ. 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 ඵලදායීතාවය වැඩි කරගන්න ඕන නම් කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය වැඩි කරගන්න ඕනේ. එතකොට ව්‍යාපාරයේ ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. එතකොට ඵලදායීතාවයේ ඇතුලේ තමයි කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය දෙකම තියෙන්නේ. කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වයේ තියනවා කියලා කියන්නේ එතන ඵලදායීතාවය තියනවා කියන අදහස තමයි තියෙන්නේ. තුන්වෙනි කරුණ විදියට
මෙම සංකල්ප අතර පවත්නා සම්බන්ධතාවය තුන්වෙනි කරුණ මෙම සංකල්ප අතර පවත්නා සම්බන්ධතාවය තවදුරටත් පහත සමීකරණය මගින් පැහැදිලි කළ හැකිය. මෙම සංකල්ප අතර පවත්නා සම්බන්ධතාවය තවදුරටත් පහත සමීකරණය මගින් පැහැදිලි කළ හැකිය. පහත සමීකරණය මගින් පැහැදිලි කළ හැක කියලා ලියලා මේක ලස්සනට ලියා ගන්න. ඒතර තුන් දෙනාගේ සම්බන්ධතාවය හොඳින් පැහැදිලි වෙනවා. ඵලදායීතාවය සමානයි උඩ නිමවුම් යට යෙදවුම්. නේද? ආයි කියන්න. ඵලදායීතාවය සමානයි උඩ නිමවුම් යට යෙදවුම්. මෙතන අරමුණු ඉටු කරගත් ප්‍රමාණය මෙතන උපයෝජනය කළ පාවිච්චි කළ උපයෝජනය කළ සම්පත් ප්‍රමාණය. මෙතනින් කියවෙන්නේ සඵලදායකත්වය මෙතනින් කියවෙන්නේ කාර්යක්ෂමතාවය. අරමුණ ඉටු කරගත් ප්‍රමාණය උපයෝජනය කළ පාවිච්චි කළ සම්පත් ප්‍රමාණය අරමුණ ඉටු කරගත් ප්‍රමාණය කියන්නේ සඵලදායකත්වය. උපයෝජනය කළ සම්පත් ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්නේ අපි කාර්යක්ෂමතාවයේදී. එතකොට මේ දෙකම තියෙන්නේ ඵලදායීතාවය ඇතුළේ. ඵලදායීතාවය තුල තමයි මේ දෙක තියෙන්නේ. හරි නේද? අරමුණ ඉටු කරගත් ප්‍රමාණය උපයෝජනය කළ සම්පත් ප්‍රමාණය මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි එතකොට විභාගයට හැවුවොතින් කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා කොහොමද ළමයි උත්තර දෙන්නේ? කඩල හැවුවොත් කාර්යක්ෂමතාවය. එතකොට උත්තර දෙන්න තමයි දැනගන්න ඕනේ. කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය අතර සම්බන්ධය පහදන්න. එතන අපිට කියන්න පුළුවන් ඵලදායීතාවයේ කොටසක් ලෙස
කාර්යක්ෂමතාවය නේද ඵලදායීතාවයේ කොටසක් ලෙස කාර්යක්ෂමතාවයේ හැඳින්විය හැක ඵලදායීතාවයේ කොටසක් ලෙස කාර්යක්ෂමතාවයේ හැඳින්විය හැක කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම තුළින් ඵලදායීතාවය වර්ධනය කරගත හැකි වේ කියලා අපිට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද ඵලදායීතාවයේ කොටසක් මට මතකයි මේක ඇහුවා කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය යන සංකල්ප පැහැදිලි කර මෙන්න සංකල්ප දෙක අතර පවත්නා සම්බන්ධතාවය පහදන්න කියලා. ඒකට අපිට කියන්න වෙනවා ඵලදායීතාවයේ කොටසක් ලෙස කාර්යක්ෂමතාවය හැඳින්විය හැක කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම තුළින් ව්‍යාපාරයකට ඵලදායීතාවය වර්ධනය කරගත හැකි වේ කියලා අපිට මේ දෙක අතර තියෙන සම්බන්ධය පැහැදිලි කරන්න පුළුවන්. මම හිතනවා අපි එතකොට කතා කරේ සඵලදායකත්වය කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය කියන්නේ මොනවාද කියලා සූත්‍රات එක්කලම මම හිතනවා මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා තේරුණාද දෙන්නට තේරුණාද ළමයි ඔව් සර් ඔළුවේ අමාරු එහෙම නැහැ නෑ නේද? නෑ සර් නෑ සර් ඔබ එහෙම හිතන්නේ නේ. ඒකට ඒක මම තව ඉස්සරහට පාඩම අරගෙන යනවා ඒකයි. වෙලාව තියනවාද කරගන්න? ළමයි කරගන්න පුළුවන්ද තව ඉස්සරහට පාඩම? ඉස්සරහට කරගෙන කියන්න කමක් නැද්ද? මහන්සිද ළමයි ඉස්සරහට කරගෙන ගියට කමක් නැහැ නේද? හරි එතකොට අපි ඇත්තටම කතා කරේ නිර්වචනයේ විතරයි නේද? කලමනාකරණය කියන නිර්වචනයේ විතරයි ඇත්තටම කතා කරලා තියෙන්නේ බලන් ගියාම ගතික ව්‍යාපාර පරිසරයක් තුළ සංවිධානයක ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ සඵලදායී විතු කර ගැනීම සඳහා සංවිධානයක් සතු හිඟ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙයවීම පාලනය යන කාර්යයන් ඇතුළත් ඵලදායී ක්‍රියාවලියක් අපි කිව්ව කලමනාකරණය කියලා. එතකොට ඒක ඇතුළේ තිබිච්ච කාරණා 9ක් තමයි ඔය අපි පැහැදිලි කරේ. එතකොට බලන්න කොච්චර වෙලාවක් ගිහිල්ලාද කියලා ඒ ටික පැහැදිලි කරන්න. ඒ කියන්නේ කාරණා 9ක් අපි පැහැදිලි කරේ. ගතික ව්‍යාපාර පරිසරයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි කතා කරා සංවිධානයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ අරමුණු මොනවාද? පරමාර්ථ මොනවාද? සම්පත් කියන්නේ මොනවාද? ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? සඵලදායකත්වය කියන්නේ මොකක්ද? කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? ඵලදායීතාවය කියන්නේ මොකක්ද? ඒ අතර තියෙන සම්බන්ධය. එතකොට මම හිතන්නේ පැය 3ක් විතර මේ වෙනකොට අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. එතකොට ඒ කෑල්ල ඉවරයි දැන්. එතකොට ඇත්තටම කරලා තියෙන්නේ නිර්වචනය කෑල්ල විතරයි. ඊට පස්සේ මම කතා කරන්න යන්නේ ඔය කලමනාකරන කටයුත්ත කරන කෙනා ගැන. කලමනාකරු ගැන. කලමනාකරු ගැන. ලියාගන්න ප්‍රශ්නයක් කලමනාකරු යනු කලමනාකරු 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 නිර්වචනය කරන්න ලේසි නැහැ. මේ මිනිස්සයා තමයි එතකොට කලමනාකරන කටයුත්ත බාරව ඉන්න කෙනා. එතකොට සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා නේද සංවිධානයක අරමුණු හා පරමාර්ථ වැදගත් ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ
සංවිධානයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමේ බර කරගහන කෙනානේ කළමනාකරු. සංවිධානයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා මෙයාට වැඩ හතරක් තියෙනවා. නේ? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, ඒ වගේම පාලනය. කියන කරුණු හතර කරනු ලබන තැනැත්තා අපි කියනවා කළමනාකරු කියලා. සංවිධානයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම උදෙසා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කරනු ලබන තැනැත්තා අපි කියනවා කළමනාකරු කියලා. ලියමු නිර්වචනය. සංවිධානයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම උදෙසා සංවිධානයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම උදෙසා සංවිධානයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම උදෙසා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය කරනු ලබන තැනැත්තා මෙහෙයවීම හා පාලනය කරනු ලබන තැනැත්තා කළමනාකරු ලෙස හැඳින්වේ. කළමනාකරු ලෙස හැඳින්වේ. කළමනාකරු ලෙස හැඳින්වේ. කළමනාකරු ලෙස හැඳින්වේ. එච්චර අමාරු නෑ. අර කාර්යයන් කරනු ලබන තැනට කළමනාකරු ලෙස හැඳින්වේ කියලා කිව්වම හරි. කළමනාකරු ලෙස හැඳින්වේ. එතකොට ව්‍යාපාරයකට අවශ්‍ය හොඳ කළමනාකරුවෙක් නේ? හොඳ කළමනාකරුවෙක් තමයි ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ. එතකොට මම ඔයගලගෙන් අහුවොත් හොඳ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු ගුණාංග මොනවාද කියලා. හොඳ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු ගුණාංග මොනවාද කියලා කියමු බලන්න උත්තර. හොඳ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු ගුණාංග මොනවාද ළමයි? හොඳ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු ගුණාංග හොඳ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු ගුණාංග කියන්නකො බලන්න අහගන්න එකක් දෙකක් හරි. භාග්‍යයට කියන්න පුළුවන්ද හොඳ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු ගුණාංග මොනවාද කියලා? මොනවාද හොඳ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු ගුණාංග? නටාෂා හොඳ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු ගුණාංග මොනවාද? ආලමයි අහලා නැද්ද? අහලා නැද්ද ළමයි? නටාෂා අහලා නැද්ද? අහලා නැද්ද? ව්‍යාපාරයේ සද සම්පත් කාර්යක්ෂමතාවයෙන් හා